හරි බලමු අපි ප්‍රශ්න පාඩමේ සිද්ධාන්ත අවසන් කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට ප්‍රශ්න පාඩමේ ගණන් ටික තමයි හදන්න තියෙන්නේ. එහෙනම් ප්‍රශ්න පාඩමේ ගණන් හදද්දී ඔයාලා ඉස්සෙල්ලම ප්‍රශ්නාංක 57 මොනවද කියන සරහන් හදලා දීලා තියෙනවා. ප්‍රශ්නාංක 57 පුළුවන් නම් තමන් දන්න විදියට තනියම හදලා ඉමු. වීඩියෝ එක නවත්තන්න දන්නවා. මේ ගණන් අපි වීඩියෝ එකත් එක්කම හදාගෙන යමු. ඒතකොට වැඩි පැහැදිලි වේවි ගණන් හදන විදිය. මේක ගානක් හදනවා වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලෝ ගාන හදනවා. නවතත් වීඩියෝ එක ප්ලේ කරලා බලනවා. ඒ තමන්ට අංක වීම මත විතරයි තමන්ට පාඩම තේරෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් දැන් වීඩියෝ එක නවත්තලා තමන්ට පුළුවන් නම් 57 වෙනි ගාන සම්පූර්ණයෙන්ම හදලා අවසන් කරන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න තමන් හදපු විදිය හරිද කියලා. හරි. බලමු එහෙනම් හදලා ඉවරයි නේද? හදපු විදිය හරිද කියලා බලමු නේද? ඉස්සෙල්ලාම කියනවා සියලුම කෝණයන් ගණනය කරන්න කියලා. හරි. එහෙනම් පිළිවෙලට පටන් ගමු. ඔයගොල්ලෝ දන්නවා මෙයා වාතයේ තියෙන්නේ නේද? වාතයේ තියෙන්නේ. මේ පැත්තේ වාතයේ තියෙන්නේ. මෙයා වීදුරු. ඒතර මේ පළමු අතුරු මුහුණත නේද? ආලෝක කිරණය අනිවාර්යයෙන්ම යන්න ඕන අභිලම්බයේ දෙසට හැරිලා බව අපි දන්නවා. මම නම් කවදාවත් මෙතනින් එහාට කිරණේ ගමන් මාර්ගය සම්පූර්ණ කරන්නේ නැහැ. හේතුව දැන් කිරණය යන්න හදන්නේ ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට. ඒතර මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවද දන්නෙත් නැහැ. පෘෂ්ඨය ඔස්සේ ගමන් ගන්නවත් දන්නෙත් නැහැ. ඒක නිසා අපිට ඒක ගැන අවබෝධයක් නැහැනේ. ඒක නිසා අපි ඒක එතනින් ගොඩක් හදන්න නැතුව නවත්ත ගන්නවා. තේරුණාද? එහෙනම් මෙන්න මේ කෝණය R1 නේ. මේ R1 කෝණය හොයන්න තිබුණා. මේ කෝණය R1 නේ. මෙන්න මේ R1 කෝණය අපි ඉස්සෙල්ලාම හොයාගමු නේද? මම මෙහෙම කරන්නේ මේ කෝණය R1 නම් R1. ඒක හොයන්න පුළුවන් කොහොමද? පළමු අතුරු මුහුණතේ සිදුවන වර්තනයට පළමු අතුරු මුහුණතේ සිදුවන වර්තනයට මෙතන සිදුවන්නේ වර්තනයට අපි දාමු ස්නෙල් නියමය දීමෙන් බලන්න පළවෙනි අතුරු මුහුණතේ සිදුවන වර්තනයට ස්නෙල් නියමය දැම්මොත් අපිට ලියන්න වෙන්නේ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය සමානයි sin i බෙදීම sin r කියලා. දැන් පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ n2 බෙදීම n1 සමානයි sin i බෙදීම sin r. හොනේති. ත්‍රෝලන පළවෙනි අතුරු මුහුණත සලකනකොට පළවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ මෙයා, දෙවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ මෙයා. එහෙනම් දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ 3 බෙදීම 2යි. එහෙනම් 3 බෙදීම 2 මෙහෙම ලියන්න නේද? 3 බෙදීම 2 බෙදීම පළවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ පළවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ වාතේ න වාතයේ වර්තනාංකය 1යි සමානයි sin i කියලා කියන්නේ sin 60යි. බෙදීම sin r1. දැන් මෙතන මට සුළු කරලා ඉවර වෙලා හොයාගන්න වෙනවා r1 කියන්නේ කවුද කියලා. බලන්න r1 කියලා කියන්නේ නම් sin inverse මම මේව දන්න. හරිද? මම මේ පැත්තට ගියා දෙක ඉලක්ක මෙතනට ආවා. එතකොට මම කෙලින්ම r1 කෝණය සුළු කරලා ගන්නවා. සුළු කරලා දාන්න කොච්චරද r1 සඳහා ලැබෙන්නේ කියලා. මේ බලමු ඔයාලගේ උත්තරය එතකොට හරිද කියලා. බලන්න මට එනවා අංශක 35යි කලා 15ක්. अंशक 35 කලා 15 බලන්න ඔයාලට अंशक 35 කලා 15 ආවද කියලා. දැන් මට පුළුවන් මෙන්න මෙතන R2 කෝණය හොයන්න. මෙතන තියෙන R2 කෝණය නේද? කොහොමද R2 කෝණය හොයන්නේ? තවද අයි මං ගාව සමීකරණයක් තියෙනවට මතකද? ප්‍රිස්ම කෝණය A නම් A සමානයි R1 ධන R2 නිසා. ප්‍රිස්ම කෝණය A ගානේ දීලා දෙනවා अंशක 58යි. එහෙනම් अंशක 58 සමානයි R1 අපි හොයාගත්ත अंशක 35යි කලා 15යි. ධන R2 එහෙනම් මට ලේසියෙන් මෙතනින් පුළුවන් නේද R2 කෝණය හොයන්න. එහෙනම් R2 කියන්නේ කවුද? අංශක 57යි කලා 60යි. අඩු කරන්න ඕන මම අංශක 35යි කලා 15ක්. එහෙනම් මෙතන 10න් ගියොත් 5ක් 5යි නේද? මෙතන 5යි 5න් එකක් තියා නම් 4යි කලා 45යි. එතකොට මෙතන 2යි මෙතන 2යි. අංශක 22යි කලා 45යි. දැන් මෙතනින් පස්සේ අපි තීරණය කරන්න වෙනවා ආලෝක කිරණය කොහොමද යන්නේ? මොකද මේ ආලෝකය යන්නේ ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට. ගහන මාධ්‍යයක ඉඳලා ඔකට මතකද වීදුරු සහ වාතය අතුරු මුහුණතේ අවදි කෝණය කොච්චරද කියලා. මේ තියෙන වීදුරු මේ තියෙන වාතය. අමතකයි නම් වෙනම ගාන හදලා බලන්න n සමානයි 1ට sin c කියන්නේ නේද? එහෙනම් n සමානයි 1ට sin c නම් sin inverse බලන්න වෙනවා 1ට n. 1ට n කියන්නේ 3 බෙදීම 2යි. ඒ කියන්නේ 1.5යි.
මම හිතන්නේ මම ඔයාලට සිද්ධාන්තවලදී කිව්ව පුළුවන් නම් ඔක මතක තියාගෙන අංශක 41යි කලා 48යි. විද්‍රුව තතුරු මුහුණතේ අවදි කෝණය අංශක 41යි කලා 48යි. කියන්නේ මෙතන අවදි කෝණයගේ නම් පතන කෝණයගේ අවදි කෝණයට වඩා අඩුයි. සිද්ධාන්ත මතකයි. පතන කෝණයගේ අවදි කෝණයගේ අඩුයි නම් ආලෝක කිරණය වර්ධනය වෙනවා. පතන කෝණයගේ අවදි කෝණයට සමාන වුණා නම් ආලෝක කිරණය පොදු අතුරු මුහුණ ඔස්සේ ගමන් කරනවා. පතන කෝණයගේ අංශක 41යි කලා 48ට වඩා වැඩි වුණා නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. ගණන් ඉස්සරහට හදන් යද්දී ඕව නෙවෙයි. සම තරක කරනවා. ඒ නිසා දෙවන මුහුණතේදී දෙවන ආනත මුහුණතේදී මෙන්න පතන කෝණය R2 ගේ අගය කුඩයි නේද? මේ මාධ්‍යන් දෙකේ අවදි කෝණය කීයද? අංශක 41යි කලා 48නේ. විදුරුව තතුරු මුහුණතේ අවදි කෝණය අංශක 41යි 48. නිසා දෙවන මුහුණතේදී කිරණය වර්ධනය වේ. අන්න දැන් තමයි මට පුළුවන්කමක් ලැබෙන්නේ ආලෝක කිරණයේ ගමන් මාර්ගය සම්පූර්ණ කරන්න මේ විදියට. නම් මෙතන තියෙන ඔබලා දන්නවා I2 කෝණය නේද? දැන් පුළුවන් කරගන්න දෙවන අතුරු මුහුණතේ සිදුවන වර්ධනය සඳහා. එහෙම නේද? අපි දෙවන අතුරු මුහුණතේ සිදුවන වර්ධනය සඳහා. දෙවන අතුරු මුහුණතේ සිදුවන වර්ධනය සඳහා ඒ පුරුදු පරිදි අපි යොදන්නේ මොකද්ද? ස්නෙල් නියමය. ස්නෙල් නියමයෙන් දීමෙන් ස්නෙල් නියමයේ දුරට අපිට කියන්න පුළුවන් මේ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය සමානයි sin i බෙදීම sin r. ඒ කියන්නේ n දෙක බෙදීම n එක සමානයි sin i බෙදීම sin r. මේ දෙවෙනි අතුරු මුහුණතනේ දෙවෙනි අතුරු මුහුණතේ ආලෝක කිරණය පතන වෙන්නේ මේ මාධ්‍යෙ. ඒතර මෙයා පළවෙනි මාධ්‍ය විදිහට හැසිරෙනවා, මෙයා දෙවෙනි මාධ්‍ය විදිහට හැසිරෙනවා. එහෙනම් 1 2 කියන්නේ n2 බෙදීම n1. එහෙනම් n2 දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය 1යි, පළවෙනි මාධ්‍යයේ වර්තනාංකය දන්නවා 3 බෙදීම 2යි. සමානයි කාටද? sin i කියලා කියන්නේ sin r2 නේ. මෙයා නේද පතන කෝණ විදිහට හැසිරෙන්නේ. sin r2 අංශක 22යි කලා 45යි. බෙදීම sin r විදිහට තියෙන sin i2. now ඔයාලට මෙතනින් පුළුවන් කල්පනා නැතුව සුළු කළා i2 ගේ අගේ කොච්චරද කියලා හොයාගන්න. එතකොට ඔයාලා බලමු i2 ට එන්නේ කීයක්ද කියලා. සුළු කළත් මට එනවා අංශක 35යි කලා 27ක්. ගණනාවට තව එකද කියලා. අංශක 35යි කලා 27ක්. බලන්න දැන් අපි සියලුම කෝණ වල ගණන් කරන එක ඉවරයිනේ. R1 ගේ R2 ගේ I2 ගේ කිරණේ ගමන් මාර්ගයත් අපි නිර්මාණය කරලා ඉවරයි. ඊට පස්සේ අහනවා මේ විදිහට ආලෝක කිරණේ ගමන් කරද්දී සිදුවන මුළු අපගමනය කොච්චරද කියලා ගානේ අහන්නේ නේද? තුන්වෙනි කොටස විදිහට අහන්නේ. කිරණේ සිදුවන මුළු ගමන් කිරීමේදී සිදුවන මුළු අපගමනය. මුළු අපගමනය කියන අපල දන්නවනේ ආලෝක කිරණේ යන්න ගියේ මෙහි. එහෙමද දැන් යන්නේ මෙහි. නැස සිදුවන මුළු අපගමනය කියන්නේ මේ හරි. කිරණ සටහන එක මාක් කරන්න. එහෙනම් d කෝණය හොයන්න කොච්චරද කියලා ඔයාලට මතකයි. මෙන්න කොහොමද ළමයි d කියන්නේ? ඔයාලට d කියලා කියන්නේ i1 dan i2 නේ. ඕකනේ. එහෙනම් i1 දන්නවනේ. i1 අංශක 60ක් ගානේ දුන්නා. i2 දන්නවනේ. කොච්චරද i2 කියලා කියන්නේ අපි හොයාගත්ත අංශක 35යි කලා 57යි. කලා 27යි sorry. ඊළඟ a ප්‍රශ්න ගානේ දන්නවා අංශක 58යි. අංශක 60න් 58ක් ගියා නම් අංශක 2යි. එහෙනම් එතන අංශක 2ක් එකතු වුණා නම් අංශක 37යි. කලා 27ක් තමයි සිදුවන මුළු අපගමනය සඳහා ලැබෙන්නේ. අපි ලකුණු දාගමු. Taman තනියම හදුවා නම් විතරක් ලකුණු දාගමු නේ. තනියම හදාගත්ත ටිකට විතරක් ලකුණු දාගමු. අතුරු මොන්ටේ වර්තන ස්නෙල් නියම භාවිතයට එක ලකුණයි. කෙනා ආදේශයට එක ලකුණයි. එතන මේ කෝණය ආවට එක ලකුණයි. එතන ආදේශයට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. මෙතන මේ තර්ක කරලා ආලෝක කිරණය වර්ධනය වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නුවට එක ලකුණයි. මෙතන ආදේශයට එක ලකුණයි, උත්තරයට එක ලකුණයි. සමීකරණයට එක ලකුණයි, ආදේශයට එක ලකුණයි, උත්තරයට එක ලකුණයි. කිරණේ ගමන් මාර්ගය නිවැරදිව සම්පූර්ණ කරලා සමස්ත කිරණ සටහන දිනනවට එක ලකුණයි. ලකුණු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11. බලන්න ලකුණු 11න් ඔයාලට කීයක් ලැබිලා තියෙනවද කියලා. මේකේ මොනවා හරි අඩුපාඩු වුණා නම් තමන්ගේ අතින් ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන ප්‍රශ්නාංක 58
අපි හදන්න පටන් ගමුද ප්‍රශ්නාංක 58. වීඩියෝ එක නවත්තලා ප්‍රශ්නාංක 58 හදන්න. හරි බලමු ප්‍රශ්නාංක 58 බලන්න හදලා ඉවරයිද කියලා. මම හිතුවා දැන් කරදරයක් නැතුව හදන්න පුළුවන් කියලා නේද? ඒතර ආලෝකීකරණය අනිවාර්යයෙන්ම යන්න ඕන ජලයේ ඉඳලා වීදුරු වලට. විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍ය නිසා ආලෝකීකරණය අභිලම්බයේ දෙසට හැරිලා ඉන්න ඕන. සමතන තියෙනවා වර්තන කෝණය R1. ඉස්සලම R1 වර්තන කෝණය හමු නේද? පළමු අතුරු මුහුණතේ සිදුවන වර්තනය සඳහා පළමු අතුරු මුහුණතේ සිදුවන වර්තනය සඳහා අපිට පුළුවන් දාන්න ස්නෙල් නියමය නේද? ස්නෙල් නියමයේ දීමෙන් ඔයගොල්ලෝ ස්නෙල් නියමෙන් කියවෙන්නේ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය සමානයි sin i බෙදීම sin r. ඒ කියන්නේ n2 බෙදීම n1 සමානයි sin i බෙදීම sin r. ඒතර මෙයා නේද පළවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ, මෙයා නේද දෙවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ. එහෙනම් දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ 3 බෙදීම 2යි. බෙදීම පළවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියලා කියන්නේ 4 බෙදීම 3යි. සමානයි sin i කියලා කියන්නේ sin අංශක 60යි. එහෙනම් මට එතනින් පුළුවන් සුළු කරලා හොයාගන්න sin r1 ගේ අගය කොච්චරද? නැත්නම් r1 ගේ අගය අංශක සහ කලා වලින් කීයක් දෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ඔයාලා බලමු r1 ට කීයක් දෙන්නේ කියලා. මට නම් එනවා අංශක 50යි කලා 20ක්. මම ඔයගොල්ලන්ට කියලා කියලා. මට එන්නේ දැන් අංශක 50යි කලා 20යි. දැන් පුළුවන් කියන අපිට මෙතන දෙවෙනි වර්තන කෝණය හොයාගන්න පුළුවන් නේද? දෙවෙනි වර්තන කෝණය මෙතන තියෙනවා R2 අපිට R2 හොයන්න පුළුවන්. තවද අපි ගාව තියෙනවා ප්‍රශ්න සමීකරණනේ. A සමානයි R1 ධන R2 වෙනවා. මූලික ප්‍රශ්න සමීකරණේ A ප්‍රශ්න කෝණය ගන්න අංශක 60යි. එහෙනම් අංශක 60 සමානයි අංශක 50යි කලා 20න් ධන R2. එහෙනම් ලේසියම කියන්න තිබුණා අපිට R2 කියන්නේ කොච්චරද කියලා. එහෙනම් අංශක 9යි කලා 40යි නේද? R2 කෝණයට ඉන්නේ අංශක 9යි කලා 40යි. හරිද වම්? රයිට්. දැන් බලන්න නේද දෙවන අතුරු මුහුණතේ සිදුවන වර්තනයට ස්නෙල් නියම දාන්න කලින් අපි ඔප්පු කරන්න වෙනවා මෙතනදී ආලෝකීකරණය මොකද වෙන්නේ කියලා. ඔයාලට මතකයි දැන් මේ තියෙන්නේ වටේටම තියෙන ජලයනේ. එහෙනම් වීදුරු ජල අතුරු මුහුණතක් නේද මේ තියෙන්නේ. වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණය මතකද? වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණය අංශක 62යි කලා 44යි. එහෙනම් අපි තර්ක කරනවා. නමුත් දැන් තවද අපිට කියන්න තිබුණා R2 ගේ අගය කුඩයි නේද මේ අතුරු මුහුණතේ අවදි කෝණයට වඩා. මේ අතුරු මුහුණතේ අවදි කෝණය කියන්නේ වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණය අංශක 62යි කලා 44යි. අංශක 62යි කලා 44ක් එන්නේ. මෙයා අගයට වඩා අඩු නිසා දෙවන මුහුණතේදී කිරණය වර්තනය වේ. ඒසා කිරණයේ ගමන් මාර්ගයේ කිසිම බයක් නැතුව වර්තනය කරලා අඳින්න පුළුවන්. ඒක නිසා මෙතන තියෙනවා I2 කෝණය. හරි. එහෙනම් දැන් පුළුවන් අපිට දෙවන අතුරු මුහුණතේ සිදුවන වර්තනය සඳහා දෙවන අතුරු මුහුණතේ සිදුවන වර්තනය සඳහා අපිට පුළුවන් දාන්න ස්නෙල් නියමය. ස්නෙල් නියමයේ දීමෙන් අන්න ස්නෙල් නියමයේ දුවොත් එකකින් කියවෙන්න පුළුවන් පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය සමානයි sin i බෙදීම sin r කියලා. ඒතර පළවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ මෙයා, දෙවෙනි මාධ්‍ය විදිහට හැසිරෙන්නේ මෙයා. එකෙන් දෙක කියන්නේ n2 බෙදීමෙන් වනේ නම් n2 කියන්නේ 4 බෙදීම 3යි නේද? බෙදීම n1 කියලා කියන්නේ 3 බෙදීම 2යි. සමානයි sin i කියලා කියන්නේ ගන්න පතන කෝණය sin i නේද? දෙවනානත මුහුණතේ පතන කෝණය වෙන විදිහට හැසිරෙන්නේ මෙයානේ. මෙයා දෙවනානත මුහුණතේ පතන කෝණය විදිහට හැසිරෙන්නේ මෙයා. R2 වගේ නේද? sin අංශක 9යි කලා 40යි. බෙදීම sin i2. එහෙනම් දැන් එතන උත්තර කරගෙනවට පුළුවන් i2 කෝණය කොච්චරද කියලා හොයන්න බලන්න. මම සුළු කරලා දාන්නම්. ඒ අගේමද බලන්න ඔයාලටත් එන්නේ සුළු කරලා. අනුසුළු කරොත් මට නම් එනවා අංශක 10යි කලා 53ක්. අන ඔයගොල්ලන්ටත් ආව එකද කියලා. අංශක 10යි කලා 53ක් මට ආව සුළු කරා. දැන් බලන්න කිරණේ ගමන් මාර්ගය හරි. දැන් අපිට ඕන වෙන්නේ මුළු අපගමනයනේ. දැන් මුළු අපගමනය කවුද කියලා අපි එතන සටහනේ මාක් කරගමු. ඔයගොල්ලෝ දැක්කද මම ගාන හදද්දී
ඒ ගානට අදාළ කොටසත් එක්ක තමයි මම කිරණ සටහන ඇදගෙන යන්නේ. මොකද ඒක සැරේට ඉස්සෙල්ලා කිරණ සටහන ඇදලා ගණන් හදුවේ නැහැ. ගාන හදන කොටසත් එක්ක තමයි හදන්නේ. අවසාන කොටස තමයි අහන්නේ මුල උපගමනය. දැන් මම මුල උපගමනය දැන් තමයි මම මාක් කරන්නේ. ආලෝක කිරණ යන්න ගියේ මෙහෙ. දැන් යන්නේ මෙහෙ. එහෙනම් මුල උපගමනය කියන්නේ මෙහා නේද? D. අර දැන් අපිට D හොයන්න තිබුණා ලෙස්සියෙම. තවද අපි දන්නවා D මුල උපගමනය කියලා කියන්නේ කාටද? I1 ධන I2 ඍණ A. එම නිසා D සමානයි I1 පළවෙනි පතන කෝණය දන්නවා අංශක 60යි. I2 දන්නවා අංශක 10යි කලා 53යි. එකකින් අඩු කරන්න ඕන A අංශක 60යි. එහෙනම් හරි වලේසියේ අංශක 60න් 60ක් අඩු වුණා නම් අපගමනය කොච්චරද අංශක 10යි කලා 53ක් කියලා අපිට ලේසියෙන් වෙනවා. අපි කලින් වගේම ලකුණු දාගෙන බලමු පාඩ ලකුණු කීයක් ගන්න පුළුවන් මොනවද කියලා. කිරණ සටහන නිවැරදිව සම්පූර්ණ කරාට එක ලකුණයි. ස්නෙල් නියමය භාවිතා කරාට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. සමීකරණයට එක ලකුණයි. ආදේශයට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. මම තර්ක කරාට එක ලකුණයි. මෙතන ආදේශ කරාට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. මෙතනත් සමීකරණයේ ආදේශයට එක ලකුණයි. සමීකරණයට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. කොහොම 3යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක්. වර්ණ ලකුණු 12ක් දීලා තියෙනවා. 12න් කීයක් ලැබිලා තියෙනවා. අඩුපාඩු දෙනවා නම් අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන 59 වීඩියෝ එක නවත්තලා 59 වෙනි ගාන හදන්න. හදලා ඉවර වෙලා ආපහු වීඩියෝ එක ප්ලේ කරලා බලන්න.